I had a 7.5-hour vision one day. පැය 7මාරකට මම එක දවසක් දර්ශනයක් And in දැක්කා. that vision, ඒ God දර්ශනය showed me I was going to meet my wife in 7 years. දෙවියන් වහන්සේ දර්ශනෙන් මට පෙන්නවා මම මගේ භාර්යාවව තව අවුරුදු 7කින් හොයාගන්න යනවා I කියලා. was going to get married to her, මම ඇයව සමග විවාහ වෙන්න යනවා කියලාත් and we was going to have so many sons. බොහෝ පුත්‍රයන් මට ලැබෙන්න යනවත් කියලා. Now, what he did with that vision is give me a seed දැන් ඒ දර්ශනය උන්වහන්සේ to මට දීම create තුලින් my future. උන්වහන්සේ මට කරේ මට බීජයක් දුන්නා මගේ Now, අනාගතය If I හදාගන්න. hadn't believed it, I'd have done nothing with it මම ඒක විශ්වාස කරේ නැත්නම් ඒකත් එක්ක and මම been මුකුත් sitting නොකර around waiting yet for the thing to happen. තාමත් බලාගෙන ඉඳීවි ඒක සිද්ධ වෙනකම් මොකක් හරි වෙනකම්. Why? හේතුව ඇයි? Because I never gave my faith a job to do to create and put substance to what he gave me the vision for. ඉතින් මම එහෙමනම් මම කිසිම දෙයක් උන්වහන්සේ මට දීපු දර්ශනයට ඇදහිල්ලෙන් මුකුත් කරුණු එකතු කරන්නට මම මගේ ඇදහිල්ලට මුකුත් රාජකාරියක් බාර දීලා නැති නිසා. But I wrote it all down, නමුත් මම මේව ඔක්කොම ලියාගෙන and if I preach 5 sermons a day, දවසට දේශනා 5ක් දේශනා කරලා I told everybody හැමෝටම this vision that I wrote down. මම කිව්වා මම ඒ පොතේ ලියපු දර්ශනය හැමෝත් එක්කම මම බෙදාගත්තා. Now, most people thought I was absolutely nuts. බොහෝ මිනිසයන් හිතුවා මට පිස්සුයි කියලා. They thought I was crazy. මට පිස්සු හැදිලා කියලා උන් හිතුවා. Foolish. මෝඩයි කියලා හිතුවා. Hello? Well, I didn't care what they thought. මම ගණන් ගත්තේ නැහැ උන් මට කිව්ව I දේවල්. imagine everybody thought old Abraham was crazy when he changed his name. මම හිතාගත්ත ආබ්‍රහම්ටත් ඒ විදිහට හිතන්න ඇති ඔහු ඔහුගේ නම වෙනස් කරනකොට. They were having problems with him just telling his name was Abram, father of a nation. ඉතින් ඔවුන්ට ප්‍රශ්නයක් තියෙන්න ඇති ආබ්‍රහම් කියලා කතා කරලා ඒ කියන්නේ බොහෝ ජාතින්ගේ පියා කියලා ඔහුට කතා කරන්න. When he don't even have a son. එක පුතෙක්වත් හිටපු නැති වෙලාවක. And then along he gets up here and jumps up one day and tells him, I'm changing my name from Abram to Abraham. හැටියෙම ඔහු නැගිටලා ඔහු කිව්වා මගේ නම දැන් ආබ්‍රම් කියන එකෙන් ආබ්‍රහාම් කියලා මාරු කරනවා කියලා. He came the subject of all jokes around all the campfires. ඉතින් ඒ හැම කඳවුරකදීම ඔහුව විහිළුවට ලක් වුණා. මිනිසයන් ඉදිරියේ. Huh? Crazy old man. මොන තරම් මේ නාකි පිස්සු මිනිසයාද? 75 years old, his wife 65, and he's going to be the father of many මේ nations. බලන්නකෝ භාර්යාවට 65යි ඔහුට 75යි ඔහු කියන හැටි බලන්නකෝ බොහෝ ජාතීන්ගේ පියා වෙන්න යනවා කියලා. He's done lost his mind. ඔහුට දැන් මනස සිහි විකල් වෙලා තියෙන්නේ. We better put him in the funny farm. ඔහුව ගිහිල්ලා අපි දාමු පිස්සන් කොටුවට. Huh? How many know what the funny farm is? You know what the funny farm is? ඔබ දන්නවද පිස්සන් කොටුව කියලා කියන්නේ මොකද්ද කියලා? Glory be to God. Hallelujah. දෙවියන් වහන්සේට මහිම But he didn't care. ඔහු ඒව ගණන් ගත්තේ Didn't නැහැ. bother him none. He just held fast his confession of his vision. ඔහුගේ ප්‍රකාශනය ඇදහිලි ප්‍රකාශනය තදින් අල්ලගත්තා. ඔහු And ගණන් that's what I ගත්තා. did. ඒක තමයි මමත් කළේ. Preachers told me දේශකයෝ මට කිව්වා. to shut up, කට වහගෙන write it all down, කොලයක ලියාගෙන put a date on it, දවසක් දාගෙන ඒකට දිනේ and tell දාන්න. people after it happened. ඒක වුණාට පස්සේ ගිහිල්ලා කියන්න කිව්වා දිනේ I said, ලියාගෙන. well, any dummy can do that. ඒක ඕනම මෝඩයෙකුට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් නේ කියලා මම කිව්වා. But it's going to take some faith to do what I'm doing. නමුත් මම දැන් කරන දේ කරන්න ඇදහිල්ල ඕනේ කියලා මං See, කිව්වා. when God gave me the seed, I planted that seed by faith. දෙවියන් වහන්සේ මට බීජ දීපු වෙලාවේ ඇදහිල්ලෙන් මං ඒ බීජ පැල And I කරා. kept watering it and watering it and watering it. දිගින් දිගටම වතුර දාලා 7 years later, I met my wife. අවුරුදු 7කට පස්සේ මගේ භාර්යාව මට ලැබුණා. 16 years later, අවුරුදු 16කට පස්සේ I got 6 sons. පුතාලා 6 දෙනෙක් මට ලැබුණා. Hallelujah. හalleluya. Glory be to God. දෙවියන් වහන්සේට මහිම වේවා. Hallelujah. Now, listen to me. මට අහුම්කම් දෙන්න. You cannot embrace your future with confidence if you can't see it. දැන් ඔබගේ අනාගතය පෙනෙන්නේ නැත්තම් ඔබට බෑ ස්ථිරකමකින් ඒ අනාගතය වැළඳ ගන්න. If you can't see your future, ඔබගේ අනාගතය ඔබට පේන්නේ නැත්නම් then you can't create it. ඔබට බෑ ඒක මවා ගන්න. Did you hear what I said? If you can't see your future, you can't create it. ඔබගේ අනාගතය ඔබට පේන්නේ නැත්නම් ඔබට බෑ ඒක මවන්න.
See now, listen to me. මට හුඟන් දෙන්න. Some of you are seeing your future and you're creating it, but it's the wrong future. It's not God's future for you. මෙතන ඉඳගෙන ඉන්න සමහරක් අය ඔබගේ අනාගතය ඔබ දැකලා තිනවා ඔබ ඒක මවමින් සිටිනවා. නමුත් ඒ අනාගතය දෙවියන් වහන්සේට ඔබ වෙනුවෙන් තිබෙන අනාගතය නෙමෙයි. The Bible said life and death is in the power of the tongue. බයිබලයේ කියනවා මරණය සහ ජීවනය දිවේ වසඟෙහි ඇත්තා කියලා. Blessing and cursing is in the power of the tongue. ආශිර්වාදය සහ ශාපය දිවේ කෙළවරේ තිබෙනවා කියලා. And so, when you speak blessing, what are you doing? ඉතින් ඔබ ආශිර්වාදය කතා කරන විට කුමක්ද ඔබ කරන්නේ? Creating a future. ඔබගේ අනාගතය ඔබ මවමින් සිටිනවා. When you take seeds and put them in the ground, දැන් ඔබ බීජ අරගෙන පොළව යටට දැම්මහම what are you doing? මොනවද ඔබ කරන්නේ එතනදී? Creating a future. අනාගතයක් මවනවා ඔබ. Isn't that right? Whether it's rice or beans or whatever it might be. Coconuts, durian. ඒක හාල් වෙන්න පුළුවන්, දූරියන් වෙන්න පුළුවන්, පොල් වෙන්න පුළුවන්. Well, it's the same way with your words. ඒ වගේම තමයි ඔබගේ වචනත්. When you plant words, you are creating a future. ඔබ වචන පැල කරන විට ඔබගේ අනාගතය තමයි ඔබ මවමින් සිටින්නේ. And they're going to come back to you ඒක නොබට නැවත හැරිලා එන්න යනවා. in harvest. අස්වැන්නක් ලෙසට. So if you cannot see the future God has for you, දැන් ඔබට පේන්නේ නැත්නම් දෙවියන් වහන්සේ විසින් ඔබට තබා තිබෙන අනාගතය then how are you going to create it? කොහොමද ඔබ ඒක මවා ගන්න යන්නේ? See, Abraham took the seed that God gave him ආබ්‍රහම් දෙවියන් වහන්සේ දුන්නු බීජය ඔහු අරගත්තා. and created a future. අනාගතයක් ඔහු මැව්වා. And those words are still creating. ඒ වචන දැන්ටත් මවමින් තිබෙනවා. Every time somebody gets born again in the world, මේ ලෝකෙට ඒ නැවත උත්පාදනය ලබනකොට හැම it's a result of වතාවකම Abraham's seed that he sowed clear back there in Genesis 12, ඒ උත්පත්ති 12 දී ආබ්‍රහම් විසින් 26. 12:26 ඔහු පැල කරාපු බීජයේ ප්‍රතිඵලයක් තමයි දැන් සිද්ධ වෙන්නේ ඒ නැවත උපදින්නකොට හැම කෙනෙක්ම මේ ලෝකෙට. See, these promises don't just come to pass දැන් මේ පොරොන්දු නිකම්ම ඉෂ්ට වෙන්නේ නැහැ. because God made them. දෙවියන් වහන්සේ ඒවා හදපු පමණින්. There's people teaching you. මේ මිනිසයන් ඔබට උගන්වන්නේ. God's already given you the promises, දෙවියන් වහන්සේ ඔබට දැනටත් පොරොන්දු දීලා so you තියෙනවා. don't need to confess them. ඉතින් ඒක කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ, ප්‍රකාශ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. Well, that's rubbish. ඒක කුණු කන්දල් වගේ තියෙන්නේ. God gave you a field out here, or laying out here. දෙවියන් වහන්සේ ඔබට භූමියක් දීලා තිබෙනවා. Now, can you just sit there and wait for rice to grow and corn to grow or beans to grow? දැන් නිකන් ඉඳගෙන ඔබට පුළුවන් දේ භූමිය තියාගෙන ඔහේ තිරිඟු බඩ ඉරිඟු නැත්තම් හාල් වී පැල හිටවන්න? No, he's given you what you need to create a future. නමුත් උන්වහන්සේ ඔබට දෙන්නේ ඔබට අනාගතයක් මවන්නට අවශ්‍ය කරන දේ. And that's what he's done with every promise in your Bible. ඒක තමයි උන්වහන්සේ කරලා තිබෙන්නේ බයිබලයේ තිබෙන හැම පොරොන්දුවක්ම ලබා දීලා. Each promise is a seed හැම පොරොන්දුවක්ම බීජයක් හැටියට that's තිබෙනවා. programmed with a very life in it that promise says. ඒ පොරොන්දුව ඉෂ්ට කරන්නට අවශ්‍ය කරන්නා වූ ජීවනය දමලා තිබෙනවා So ඒ හැම that seed that පොරොන්දුවක්. God gave to Abraham දැන් ආබ්‍රහම්ට ලබා දුන්නා වූ ඒ බීජය contained the power බලය තිබෙනවා ඇතුළත් වෙලා to අන්තර්ගත produce වෙලා. as many sons as the dust of this earth. මේ පොළවේ වැලි ගණනටම සමාන වෙන්නා වූ පුත්‍රයන් හදන්න පුළුවන් ආකාරයේ බලයක් ඒ බීජයට අන්තර්ගත කරලා තියෙනවා. He said, if you could number the dust of the earth, උන්වහන්සේ කිව්වා ඔබට පුළුවන් නම් මේ පොළවේ තියෙන වැලි ගණන් කරන්න. then you could know how many sons Abraham's going to have. එතකොට ඔබට දැනගන්න යනවා ආබ්‍රහම්ට මොනතරම් පුත්‍රයන් සිටින්න යනවද කියලා. Where did that come from? කොහෙන්ද ඒක ආවේ? From him being able to see his future. ඔහුට අනාගතය දකින්න හැකියාව තිබුණු නිසායි. That's what අනාගතය God was දකින්න. saying to him. ඒදී තමයි දෙවියන් වහන්සේ ඔහුට කියමින් සිටියේ. Get up on your mountain ඔබගේ කන්දට නගින්න. කන්දෙන් ඔබ alone with God. දෙවියන් වහන්සේ සමග තනියම. If you ain't got a vision, and get one. ඔබට දර්ශනයක් නැත්තම් දර්ශනයක් ලබා ගන්න කියලා. Go with me to Habakkuk, හබක්කුක් පොතට යන්න. verse 1, 2, and 3. I will stand upon my watch and set me upon the tower and will watch to see what he will say unto me and what I shall answer when I am reproved. And the Lord answered me and said, write the vision
and make it plain upon tables, that they may run that readeth it. For the vision is yet for an appointed time, but at the end it shall speak and not lie. Though it tarry, wait for it, because it will surely come, it will not tarry. හබකුක් 2:1-3 දක්වා මම මාගේ මුරපොළ උඩට පැමිණ බලකොටුව උඩ සිටගෙන උන් වහන්සේ මට කියන්නේ මොකද කියාත් මාගේ පැමිණිල්ල ගැන මා විසින් මොන උත්තරයක් දිය යුතුද කියාත් දැනගන්ට බලා සිටින්නෙමි. ස්වාමින් වහන්සේ මට උත්තර දෙමින් දර්ශනය කියවන්නා ඉක්මනින් කියවන්ට පුළුවන් වන පිණිස ඒ ලෑලිවල පැහැදිලි ලෙස ලියාපන්න. මක් නිසාද දර්ශනය නියම කාලය දක්වා තව ප්‍රමාද වේ. එහෙත් එය බොරු නොවි ඉක්මනින් තීන්දුවට පැමිණෙන්නේය. එය ප්‍රමාද වෙතත් ඒ ගැන බලා සිටින්න. මක් නිසාද එය පසු නොබැස පැමිණෙනවාම ඇත. You can only fulfill your vision by speaking the word of God. God did this in the beginning. දැන් ඔබට ඔබගේ දර්ශනය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ උන් වහන්සේගේ පොරොන්දුව කියවීම තුලින් පමණයි. දෙවියන් වහන්සේත් ඒක ආරම්භයේදී කළා. What did God see when he looked out here with his natural vision? දැන් උන් වහන්සේ කුමක්ද දැක්කේ? උන් වහන්සේගේ ස්වභාවික දර්ශනය දිහා බැලුවම Water, වතුර, chaos, කැළඹීම, and darkness. අන්ධකාරය. Isn't that right? හරි නේද? What did he say? කුමක්ද උන්වහන්සේ කිව්වේ? Boy, isn't it dark out there? කොයි තරම් අඳුරුද මේ පළාත? Huh? That's what you've been doing. ඒක තමයි ඔබ කරමින් සිටින්නේ. Boy, am I sick. අයියෝ මම අසනීපයිනේ. Huh? Boy, am I sick. මම අසනීපයිනේ. Somebody's been having a lot of chest pain කෙනෙකුට තිබිලා තියෙනවා ලොකු over on both sides of your chest. පපුවේ වේදනාවක්. You've been having pain in your heart, හදවතෙත් කැක්කුමක් තිබිලා තිබෙනවා. and you've been having shortness of breath, හුස්ම අඩුවෙන් තමයි ඔබ හුස්ම ගන්න තියෙන්නේ. especially when you climb upstairs or something. පඩි පෙළවල් නගිනකොටත් අමාරුයි. And God has given you a new heart today. අද දවසේ දෙවියන් වහන්සේ ඔබට අලුත් හදවතක් ලබා දෙනවා. And He's healing your blood pressure, ඔබගේ රුධිර පීඩනය උන්වහන්සේ සුව කරනවා. and He's healing your cholesterol count. කොලෙස්ටරෝල් වල තිබෙන ප්‍රමාණයත් උන්වහන්සේ සුව කරනවා. So receive it right now by the power of Jesus' name. යේසුස් වහන්සේගේ නාමයේ බලය තුලින් ඒ සුවය ඔබ දැන් ලබා ගන්න. Hallelujah. Thank you, Hallelujah. Jesus. Now, God said to write down the vision. දෙවියන් වහන්සේ කිව්වා දර්ශනය ලියන්න. Why? Because it's for an appointed time. මොකද ඒක නියම කරලා තියෙන්නේ යම් කිසි කාලයකටයි. But if you don't write it down, නමුත් ඔබ ඒක ලිව්වේ නැත්නම් then you won't go around declaring it. ඔබ ගිහිල්ලා ඒක ප්‍රකාශ කරන්නේ නැහැ. And you'll soon forget it. ඉතා ඉක්මනින් ඔබට ඒක අමතක වෙන්නත් යනවා. Hello? Now listen to me. මට අහුම්කම් දෙන්න. The devil tried to get me to do one of two things යක්ෂයා මට දේවල් දෙකක් කරන්න පෙළඹෙව්වා. with my wife and my son. කරන්න කියලා කිව්වා මගේ ළමයි එක්ක සහ මගේ භාර්යාව එක්ක. Number one, he tried to get me to shut up. නම්බර් 1 තමයි මම උත්සාහ ගත්තේ If I'd මගේ have කට shut up, වහන්න. මං කට It would වැහුවා have නම් never happened. ඒක කවදාකවත් සිද්ධ වෙන්න යන්නේ නැහැ. It don't happen just because God said it. ඒක දෙවියන් වහන්සේ කිව්ව පමණින් නිකම්ම සිද්ධ වෙන්නේ නැහැ. God said, දෙවියන් වහන්සේ කිව්වා by the stripes of Jesus you were healed. ක්‍රිස්තුස් වහන්සේගේ කසපහර වලින් ඔබ සුවය ලබලා කියලා. And if that automatically happened, ඒක ඉබේම සිද්ධ වෙන්න. then you would Munanam. never ever get sick. ඔබ කිසි විටක අසනීප වෙන්නේ නැහැ. Never get sick. Then we would never have to pray for church people. ඉතින් ඔබ කිසි විටක අසනීප වෙන්නේ නැහැ. We කිසිම don't have to විටක pray for sinners. පෞකාරයන්ට යාඥා කරන්න ඕන වෙන්නේ නැහැ. අසුවය ලබන්න යාඥා කරන්න ඕන වෙන්නේ නැහැ. But you call a prayer line anywhere. නමුත් කොහේ හරි ගිහිල්ලා යාඥා පොලිමකට එන්න And කිව්වොත් most of the people in the prayer line are Christians. දැන් බොහෝ ඒ යාඥා පොලිමේ ඉන්නේ කිතුණුවෝ. I had a guy the other day in New Zealand. නවසීලන්තයේ එක පුද්ගලෙක් සිටියා. He said, well, the devil ain't bothering me. ඔහු කිව්වා යක්ෂයා මට මුකුත් කරදර කරන්නේ නැහැ. And he said, I don't have no sickness. මට කිසි ලෙඩක් නැහැ කියලා ඔහු කිව්වා. I'm not sick. මට ලෙඩ නැහැ. I called the prayer line. මම යාඥා කරන්න එන්න කිව්වා He was the පොලිමට. first guy in the prayer line. පොලිමේ ඉස්සෙල්ලාම හිටියේ ඒ පුද්ගලයායි. Huh?
Glory be to God. දෙවියන් වහන්සේට මහිමය You know, වේවා. I went to these churches where Yeah. people are teaching people that don't say you're sick and don't confess your sickness. මම දැකලා තියෙනවා ඒ සභාවල කියනවා ඔබගේ රෝගය ගැන කියන්න එපා ඒක ප්‍රකාශ කරන්න එපා කියලා යාඥා කරන්න එපා That you're කියලා. not sick. ඔබ ලෙඩ වෙලා නැහැ. And I've called a prayer line, නමුත් පොලිමකට එන්න කියලා යාඥා කරන්න and කිව්වා. over 3/4 of that church is in the prayer line. සභාවෙන් 4/3 මේ යාඥා පොලිමේ සිටිනවා. What are you in the prayer line for if you ain't sick? අසනීප නැත්තම් ඇයි යාඥා පොලිමට පැමිණෙන්නේ? Hello? We called a prayer line for healing. දැන් අපි යාඥා කරන්නට කියලා එන්න කියන්නේ සුවය උදෙසායි. So what are you doing in the prayer line if you ain't sick? ඔබ ලෙඩ වෙලා නැත්තම් ඔබ මොනවද මේ යාඥා පොලිමට ඇවිල්ලා කරන්නේ? You don't even know what you're saying. See, you've got double-mindedness. ඔබ කියන දේවත් ඔබ හරියට දන්නේ නැහැ මොකද ඔබ දෙසිතක් ඇතිව තමයි සිටින්නේ. You're contradicting yourself. ඔබම ඔබ කියන දේට ප්‍රතිවිරුද්ධ දෙයක් කියනවා. Isn't that amazing? ඒක පුදුමයි නේද? Glory be to God. දෙවියන් වහන්සේට Hallelujah. මහිමය වේවා. But God said here, දෙවියන් වහන්සේ මෙතන කියන්නේ write down the visions. දර්ශනය ලියන්න කියලයි. Why? හේතුව For the purpose of declaring it. ඒක ප්‍රකාශ කරන්නව කියන්නව අරමුණු උදෙසයි. By declaring it the first time, පළවෙනි වතාවට ඒක ප්‍රකාශ you කරන are විට sowing a seed. ඔබ බීජයක් වපුරනවා. Every time you declare it after that, you are watering that seed. එතනින් එහාට ඔබ ප්‍රකාශ කරන හැම වතාවෙම ඔබ කරන්නේ ඒ වපුරපු බීජයට And that's වතුර why the දවනවා. Bible said, hold fast your confession of faith until it happens. ඒක තමයි බයිබලයේ කියන්නේ ඇදහිල්ලේ ප්‍රකාශනයේ තදින් අල්ල ගන්න කියලා එය සිද්ධ වෙනකම්. Hallelujah. හalleluya. Isn't that amazing? ඒක පුදුමයි නේද? Glory be to God. See, it doesn't say to go around denying these things. එතන කියලා නෑ හැම තැනම වටේම ගිහිල්ලා මේක මෙහෙම වෙන්නේ නෑයි කියලා ප්‍රකාශ කරන්න කියලා. It said to speak to the mountain. එතන කියන්නේ කන්දට කතා Whether that කරන්න. mountain is spiritual or physical. භෞතිකව පෙනෙන කන්දක් හෝ ආත්මික කන්දකට. And tell it where to go. ඒක යන්න ඕනේ තැන ඒකට And කියන්න. that's exactly what Jesus did in his whole ministry. මුළු සේවය පුරාවටම යේසුස් වහන්සේ කළෙත් ඒ දේමයි. As he spoke to the mountain and told the mountain where to go. කන්දට කතා කරලා කිව්වා යන්න ඕනේ ස්ථානය. And it obeyed him. ඒක ඔවුන්ට කීකරු වුණා. Isn't that right? ඒක හරි නේද? Hallelujah. So don't go around denying there's a mountain there. Deny the mountain the right to be there. කන්දක් නැහැයි කියලා කිය යන්න එපා. Because sickness has no legal right to be in your body if you're a Christian. මොකද සුවයකට කිසිම නීතිමය අයිතියක් නැහැ ඔබගේ ශරීරය තුල ඉන්න. It's not there because God's punishing you. ඒක එතන තියෙන්නේ දෙවියන් වහන්සේ ඔබට දඬුවම් කළා නිසා නෙමෙයි. It's not there because God's trying to teach you something. ඒක තියෙන්නේ දෙවියන් වහන්සේ ඔබට යමක් උගන්වන්න ඕනේ නිසා It's නෙමෙයි. not there because God's trying to get some glory out of it. ඒකෙන් යම්කිසි මහිමයක් දෙවියන් වහන්සේට ලබා ගන්න ඕන නිසා නෙමෙයි ඒක එතන තියෙන්නේ. It's there because of the confession of your mouth. ඔබගේ මුඛයෙන් ප්‍රකාශනය නිසා තමයි ඒක එතන තියෙන්නේ. See, all your life you've been saying, don't eat this because it's fattening, don't eat this because it'll make you sick, don't eat this because it'll cause cancer, don't eat this because it'll cause diabetes. ඔබ මුළු ජීවිත කාලය පුරාම කියලා තියෙන්නේ මේ දේ කන්න එපා මේකෙන් කෑවොත් ඔබ මහත් වෙයි මේක කෑවොත් දියවැඩියාව හැදෙයි පිළිකාවක් හැදෙයි මේක කෑවොත්. And every time you said that, you sowed a seed. ඒක කියපු හැම අවස්ථාවකම ඔබ කලේ බීජයක් වපුරපු එකයි. And now you're getting the harvest. දැන් ඔබ කරන්නේ ඒකේ අස්වැන්න කපා ගන්න So එකයි. what you need to do is repent. ඉතින් දැන් ඔබට කරන්න අවශ්‍ය වී තිබෙන්නේ ඒ වෙනුවෙන් පසුතැවිලි වෙන Ask එකයි. God's forgiveness. දෙවියන් වහන්සේගෙන් සමාව Curse ඉල්ලා the සිටින්න. seed you've been sowing, පළමුව ඔබ වපුරපින් සිටපු just like බීජ Jesus වලට. cursed that fig tree ඒක හරියට යේසුස් වහන්සේ අතික්කා ගස ශාප කරා වගේ. and commanded it to die right down to the root. මුලින්ම වේලිලා මැරිලා යන්න කියලා අන කරා And then වගේ. get in here and get some good seed and sow the good seed in your soil. ඊට පස්සේ හොඳ බීජ ලබාගෙන ඒක ඔබගේ බිමේ හොඳ බීජ වපුරන්න. The Bible පටන් ගන්න. plainly tells you
You will never harvest what you don't sow. ඉතා පැහැදිලිව බයිබලයේ කියනවා ඔබ වපුරන්නේ නැති Isn't that දෙයක් right? කිසි විටකත් ඔබ කපා You're ගන්නට යන්නේ නැහැ only කියලා. gonna reap what you sow. ඔබ කපා ගන්නට යන්නේ ඔබ වපුරන බීජය So if you පමණයි. don't sow blessing, you ain't never gonna get it. ඉතින් ඔබ ආශිර්වාද වපුරන්නේ නැත්නම් If කිසි you විටකත් don't ඔබ sow healing, you're not gonna get it. ඔබ සුවය වපුරන්නේ නැත්නම් ඒක ඔබට ලැබෙන්න යන්නේ නැහැ. Hallelujah. හalleluya. Thank you, Jesus. දෙවියන් වහන්සේට ස්තුති වේවා. God created his vision by speaking the word of God, and so can you. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මැවිල්ල මැව්වේ දෙවියන් වහන්සේගේ වචනය තුලින්. ඒ ආකාරයෙන් අපටත් කරන්න පුළුවන්. Now, we can know exactly what God's vision was අපිට හරියටම කියන්න පුළුවන් උන්වහන්සේගේ දර්ශනය කුමක්ද just කියලා. by reading Genesis, the first chapter. උත්පත්ති පළවෙනි පරිච්ඡේදය කියවීම තුලින්. Huh? He said, light be, and there was. උන්වහන්සේ කිව්වා ආලෝකය වේවා කියලා ඒ ආකාරයෙන්ම ආලෝකය පැමිණුණා. And you can say, ඔබටත් කියන්න පුළුවන් healing be, and there will be. සුවය වේවා කියලා ඒ ආකාරයෙන් සුවය See, you can ලැබෙනවා. create your future, ඔබට පුළුවන් ඔබගේ අනාගතය but you මවා got to know ගන්න. what your future is. නමුත් ඔබ දැනගන්න ඕනේ ඔබගේ අනාගතය කුමක්ද කියලා. So if you got no vision, ඉතින් ඔබට දර්ශනයක් then නැත්නම් how can you create it? කොහොමද ඔබ ඒක මවන්න යන්නේ? See, that's why you just been begging, ඒක නිසා තමයි ඔබ හිඟමන් ඉල්ලනවා වගේ never expecting to get no answer. උත්තරයක් ලැබෙයි කියලා කිසිම බලාපොරොත්තුවක් නැතිව සිටින්නේ. Why? How do I know that? Because you Yeah. just kept praying the same old thing over and over and over and over and over and over and over. මම දන්නේ කොහොමද ඔබ එකම දේ යාඥා කරමින් සිටිනවා වරින් වර ඒ දේම ඔබ යාඥා කරමින් සිටින නිසායි. Well, God is not hard hearing. නමුත් උන්වහන්සේට මේ දේවල් ඇහෙන්නේවත් නැති තරම්. And it said his hand is not too short that he can't meet your need. උන්වහන්සේගේ අත කොට නැහැ, උන්වහන්සේගේ කන බිහිරි නැහැ. Isn't that right? ඒක හරි නේද? You don't have to scream to get God to hear you. දැන් කෑ ගහන්න අවශ්‍ය නැහැ ඔබට දෙවියන් වහන්සේට ඇහෙන්න සලස්වන්න. You know, when I first got saved to come into Pentecost, මම පළවෙනි අවස්ථාවේ ගැලවීම ලැබුවාම every time they called a prayer meeting, හැම වෙලාවෙම වුන් යාඥා රැස්වීමට අඬ ගැහුවාම everybody was trying to outscream the other guy. හැම වෙලාවෙම එක්කෙනෙක් තව කෙනෙකුට වැඩියෙන් කෑ ගහ ගන්නවා. Why? They thought God was way off up there somewhere. ඔවුන් හිතුවේ දෙවියන් වහන්සේ කොහේ හරි ඈතක ඉන්නවා. And so you had to yell very, very loud to get him to hear. ගොඩාක් හයියෙන් උපරිමයෙන්ම කෑ ගහන්න අවශ්‍ය වෙනවා උන්වහන්සේට ඇහෙන්න කියලා. You never heard any of those headache prayers. දැන් කිසිම දවසක උන්වහන්සේට ඒ ඔළුව කැක්කුමේ යාඥාවල් ඇහිලා නැහැ. දැන් ඒ ඔළුව කැක්කුමේ යාඥාවල් කියන්නේ අර විදියට හිමින් නිකන් දොඩවනවා වගේ. Sometimes when I go in a restaurant, especially in the West, where they can understand English, ඉංග්‍රීසි තේරෙන බටහිර රටවල වල තියෙන I take my glass and I hit it with a භෝජන spoon. ශාලාවට ගියාම I said, hey, everybody pay attention. මම හැන්දෙන් මෙම ගහලා මේ වීදුරුවට ගහලා කියනවා අවධානය දෙන්න කියලා. I'm going to pray over my food. මගේ කෑමට මම යාඥා කරන්නයි යන්නේ. And I pray right out loud. I හයියෙන් don't pray those headache prayers. ඒ ඔළුව කැක්කුම් යාඥාවල් නෙමෙයි මම කරන්නේ හයියෙන් කෑ ගහලා යාඥා කරනවා. What, are you afraid the devil going to hear you? දැන් අර විදිහට කට වහගෙන බොහොම නිශ්චලව යාඥා කරා යක්ෂයාට ඇහෙනවද I කියලා. want the devil to hear. මට ඕනේ යක්ෂයාට ඒක ඇහෙන්නලු. Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. You know, one time I was in Australia, එක වතාවක් මම ඕස්ට්‍රේලියාවේ සිටින and I විට called up the deaf people to come for prayer. බිහිරි අයට මම අඬ ගැහුවා එන්ට කියලා යාඥා කරන්න. And 15 deaf people lined up. බිහිරි අය 15ක් I පොලිමක් walked up to the හැදුණා. first person, I stuck my finger in his ears, මම පළවෙනි කෙනාගේ කනට ඇඟිල්ල දැම්මා. and I yelled so සමාවන්න. loud you could have heard me 5 miles away. මම හයියෙන් සතපුම් 5ක් විතර ඈතට ඇහෙන I විදිහට said, out you deaf devil, in Jesus' name, go! යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ බිහිරි යක්ෂයා ඉවත් වෙන්න කියලා කිව්වා. And all 15 people went bang right on the floor. ඊට පස්සේ ඒ 15 දෙනාම
පොළවට ඇද And වැටුණා. every one of them got up hearing. හැමෝම නැකිට්ටා. ඒගොල්ලන්ට ඇහිලා. Hallelujah. හාලෙලූයා. People said, that can't be God. God wouldn't yell out the God. ඊට පස්සේ ඔව්කුවා ඒක දෙවියන් වහන්සේ වෙන්න බෑ. ඒ විදිහට කෑ ගහන්න නැහැ කියලා දෙවියන් වහන්සේ නම්. Well, the devil is deaf. යක්ෂයා බිහිරි. ඌට ඇහෙන්නේ නැහැ. Hello? Isn't that where deafness comes from? The devil? කොහෙන්ද මේ බිහිරිකම එන්නේ? යක්ෂයාගෙන්. So you got to yell to make him hear? ඉතින් හරියට හොඳට කෑ ගහන්න ඕනේ. එතකොට තමයි ඌට ඇහෙන්නේ. Glory be to God. දෙවියන් වහන්සේට Hallelujah. මහිමය වේවා. Glory be to God. See, you go up there and you say, hey, Mr. Devil, will you please leave? ඉතින් අර බොහෝම ආදරෙන් වගේ නිකන් සෞම්‍ය විදිහට අපි කිව්වොත් අනේ කරුණා කරලා යක්ෂයා යන්න පුළුවන්ද කියලා. I used to run a children's home in Hong Kong. හොංකොං වල ළමා නිවාසයක් කරගෙන ගියා මම. And next door was this lady that had this little bitty dog, about this big, about that tall. ඒ අල්ලපු ගෙදර කාන්තාවට හිටියා පුංචි බල්ලෙක් නිකන් අඩියක් විතර දිග පොඩි බල්ලෙක්. We would come home and here'd come that dog. දැන් අපි ගෙදර එනකොට පුංචි බල් පැටියා අර විදිහට කෑ ගහගෙන එනවා හිමින්. My wife would jump up in my arms. ඉතින් මගේ භාර්යාව මගේ Save me, save me. උරහිසට පැනලා කියනවා අනේ මාව බේරන්න I කියලා. said, what are you talking about? මොනවා ගැනද ඔබ මේ කතා කරන්නේ කියලා මම අහනවා. If that stupid mutt bites you, bite him back. You're bigger than he is. ඉතින් කොහොමද හපන්නේ? ඔබ ලොකුයිනේ ඊට වඩා. බල්ලා ඔබට වඩා පොඩි වැඩි. ඉතින් බල්ලා ඔබව හපන්නවොත් ඔබට පුළුවන් බල්ලාව හපන්න. I and the boys would go, boom, and the dog go, rap, 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 and down the street he'd run. ඉතින් දැන් ඒ වගේ මම අයියෙන් සද්ද කරාම පොඩි සද්දයක් බල්ලට දැම්මම ඌ බය වෙලා පාර දිගේ අර විදිහට චූටි විදිහට කෑ ගහගෙන යනවා. I said, you know, sweetheart, you do the same thing around the devil. දැන් මම කිව්වා මගේ ප්‍රේමවන්තිය ඔබ මේ යක්ෂයාටත් කරන්නේ ඕකමයි. Mr. Devil, would you please leave? දැන් අර ඈතට ගිහිල්ලා බල්ලගෙන් ටිකක් අඩි ගානක් Please ඈතට leave, ගිහිල්ලා Mr. Devil. යක්ෂයාගෙන් ඈතට ගිහිල්ලා කියනවා I said, you need to open your mouth and go, "Arr! කරුණා කරලා යන්න කියලා හිමින් කියනවා වෙනුවට හයියෙන් Devil, කෑ ගහලා. get!" හයියෙන් කෑ ගහලා කියනවා යන්න And I said, කියලා. he'll run right down that street just like that little dog. අර පුංචි බල්ලා පාර දිගේ ගියා වගේ බයෙන් වෙවුලමින් බොහොම බය වෙලා කෑ ගහගෙන යයි. Glory be to God. දෙවියන් Hallelujah. වහන්සේට මහිමය වේවා. See, we're afraid of the devil. He's just a little pipsqueak. ඉතින් අපි යක්ෂයාට බය වුණාට ඔහු නිකන් පුංචි ඇටයක් වගේ තමයි තියෙන්නේ. You know, I had a vision මම දර්ශනයක් දැක්කා of the devil chasing God's people with just a little wet noodle. යක්ෂයා විසින් දෙවියන් වහන්සේගේ සෙනඟ තම්බපු නූඩල්ස් පටියකින් පළවා හරිනවා. And every one of those Christians was carrying this great big club in their back pocket. And they were running down the street from the devil. ක්‍රිස්තුනෝ බැටන් පොල්ලක් සාකුවේ තියාගෙන නමුත් යක්ෂයාට බය පාර When දිගේ they should දුවගෙන have යනවා. stopped, turned around, took their club out, and went, "Shut up, big mouth!" උන් කරන්න තිබුණේ ඇත්තටම දුවන්නේ නැතුව බැටන් පොල්ල අතට අරගෙන යක්ෂයාට පහර ගහලා කට වහ ගන්න කියන එකයි. Go with me to 1 Peter 3, 1 පේතෘස් 3 වෙනි පරිච්ඡේදය verse 8 through 12. 1 පේතෘස් 3 වෙනි පරිච්ඡේදයේ Finally, be you all of one mind, having compassion one of another. Love as brethren, be pitiful, be courteous, not rendering evil for evil or railing for railing, but contrariwise blessing, knowing that you are thereunto called that you should inherit a blessing. For he that will love life and see good days, let him refrain his tongue from evil, and his lips that they speak no guile. Let them eschew evil and do good. Let him seek peace and pursue it. For the eyes of the Lord are over the righteous, and his ears are open unto their prayers, but the face of the Lord is against them that do evil. 1 පේතෘස් 3:8 සිට 12 අවසාන කොට නුඹලා සියල්ලෝම එක්සිත්ව එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටපල්ලා. නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට නුඹලාට ආශිර්වාදයක් උරුම වෙන පිණිස කැඳවනු ලැබූ බැවින් ආශිර්වාදම කරපල්ලා. මක්නිසාද ජීවිතයට ඇලුම් වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ තමාගේ දිව නපුරෙන්ද තමාගේ තොල් වංචා කතා කිරීමෙන්ද වළක්වා ගනීවා. නපුරෙන් ඉවත්ව යහපත කරාවා. සමාදානය සොයා එය පස්සේ දුවාවා. මක්නිසාද ස්වාමින් වහන්සේගේ ඇස් ධර්මිෂ්ඨයන් කෙරෙහිත් උන්වහන්සේගේ කන් ඔවුන්ගේ කන්නලව් දෙසටත් යොමා තිබේ. නමුත් ස්වාමින් වහන්සේගේ මුහුණ
නපුර කරන්නන්ට විරුද්ධව තිබේ. How many want to see good days? කී දෙනෙක් කැමතිද යහපත් දවස් දකින්න? Okay. Now let me ask you how you do that. දැන් මං ඔබගෙන් අහන්නම් කොහොමද ඔබ කරන්නට යන්නේ කියලා එක. By sowing good seed. හොඳ යහපත් බීජ වැපරීම තුලින්. Isn't that right? Every morning sow good seed. හැම උදෑසනකම හොඳ බීජ වපුරන්න. Get up in the morning. උදෑසන නැගිටලා Instead of calling it Monday, සඳුදා කියලා කියන්නේ නැතුව ඒ දවසට call it good health. හොඳ සුවය තියෙන දවස කියලා අඳගහන්න. And this day I'm going to walk in good health all day long. මේ දවසේ මම මුළු දවස පුරාම හොඳ සුවයෙන් යන්න යනවා කියලා කියන්නේ. Get up tomorrow, instead of calling it Tuesday, call it blessing. ඊළඟ දවසේ ඒකට අඟහරුවාදා කියලා කියන්නේ නැතුව කියන්නේ ආශිර්වාදයේ දවස Instead of කියලා. calling it Wednesday, call it prosperity. බදාදා කියලා කියන්නේ නැතුව සඵලත්වයේ දවස කියලා කියන්න. Command your day to bring forth ඔබගේ good things. දවසට අන කරලා කියන්න හොඳ දේවල් මට ලබා දෙන්න කියලා. Favor with your boss, favor with your government, favor with the people. ඔබගේ රැකියාවේ ස්වාමියාගෙන් කරුණාව, ඒ වගේම රජයෙන් කරුණාව, අනිත් මනුෂ්‍යයන්ගෙන් කරුණාව කියලා කියන්න. ලැබෙනවා. Promotion. උසස් වීම. Hallelujah. It don't come from man, it comes from God. ඒක මනුෂ්‍යයන්ගෙන් එන්නව දෙයක් නෙමෙයි, ඒක දෙවියන් වහන්සේගෙන් එන්නව දෙයක්. ආමේන්. How many want to live a long life and with pleasures and prosperity? කී දෙනෙක් ඒ සැපතින් ඒ වගේම සඵලත්වයෙන් දීර්ඝ කාලීනව ජීවත් වෙන්න කැමතිද? Well, where does it come from? කොහෙන්ද ඒවා එන්නේ? This thing right here. ඔබගේ තිබෙන මේ දිවෙන්. Just got done telling you that right there in that scripture. දැන් මේ බයිබල් පදෙත් කිව්වේ ඒකම තමයි. That you are called to inherit blessing. ඔබව කැඳවලා තිබෙන්නේ ආශිර්වාදයක් උරුම වෙන So පිණිස your කියලායි. future, ඉතින් ඔබගේ you should අනාගතය see it filled with blessing. ඔබගේ අනාගතය ආශිර්වාදයෙන් පිරී තිබෙනවා කියන එක ඔබ දකින්න. There's some young ladies here. තරුණ කාන්තාවන් සිටිනවා මේ You've been ස්ථානයේ. praying for a husband. පුරුෂයෙක් ලැබෙන්න ඕනි කියලා ඔබ යාඥා කරලා තිබෙනවා. Well, he's got black ones, white ones, yellow ones, and brown ones. දැන් දෙවියන් වහන්සේ ළඟ තියෙනවා කළු පුද්ගලයෝ, සුදු පුද්ගලයෝ, කහ So පුද්ගලයෝ. what kind do you want? මොන જાති අයද ඔබට ඕනේ? Huh? He's got them 7 foot tall and he's got them 2 foot tall. අඩි 7 උස පුද්ගලයෝත් ඉන්නවා, අඩි 2ක් උස පුද්ගලයෝත් He's උන්වහන්සේ ළඟ got fat ඉන්නවා. ones, he's got skinny ones. මහත් අය ඉන්නවා, කෙට්ටු අය ඉන්නවා. Huh? Smart ones, dumb ones, good ones, ඥානවන්ත mean අය, ones. මෝඩ අය ඉන්නවා, හොඳ අය ඉන්නවා, නපුරු අය ඉන්නවා. Hello? Rich ones, poor ones? What do you want? දුප්පත් අය ඉන්නවා, පොහොසත් අය ඉන්නවා. මොන જાතිය Well, කෙනෙක්ද ඔබට Brother ඕනේ? Howard, God knows what I want. ඔබ කියයි නෑනේ දෙවියන් වහන්සේ දන්නවනේ මට කොයි වගේ කෙනෙක්ද ඕනේ කියලා. Oh, yeah? Oh, did you read your Bible? මොකද්ද ඔබගේ බයිබලයේ ඔබ It said, කියුවේ? by supplication make your request known to God. ස්තුති දීමකින් කන්නලව් කිරීමෙන් ඔබගේ යාඥාවල් උන්වහන්සේට පුද කරන්න. The word ස්තුති දීමෙන්- supplication means be pacific. ස්තුති දීමෙන් සහ කන්නලව්වෙන් කියන වචනේ අර්ථය ස්ථිරව Now, හරියට පැහැදිලිව don't කියන්න be like the කියලායි. lady in the States. දැන් ඒ ඇමරිකාවේ ඉන්න කාන්තාව වගේ වෙන්න එපා. She called herself a prophet. ඈ කතා කරේ ඈ අනාගත වක්තෘවරියක් කියලායි. She was confessing that Kenneth Copeland's wife was going to die and Kenneth Copeland was going to marry her. ඈ ප්‍රකාශ කරමින් සිටියේ කෙනත් කෝප්ලන් කියන ප්‍රසිද්ධ දේශකයාගේ භාර්යාව මැරිලා ඊට පස්සේ කෙනත් කෝප්ලන් ඇහැව විවාහ වෙනවා In කියලා. fact, she even had a wedding. ඈ විවාහ මංගල්‍යකුත් පැවැත්තුවා. But Kenneth Copeland's wife hasn't died yet, ඒ වෙනකොටත් කෙනත් කෝප්ලන් කියන කෙනාගේ භාර්යාව මැරිලා තිබුණේ නැහැ. and he hasn't divorced her either. දික්කාසාද වෙලාවත් හිටියේ නැහැ. Isn't that amazing? Some of the stupid stuff that people do. සමහරක් මෝඩ දේවල් Hear some of this preaching, මිනිස්යන් කරනවා. මෙන්න මේ වගේ දේශනාවල් තිබෙනවා අසනවා. and all you got to do is confess it, and you're going to possess it. දැන් ඔබ ප්‍රකාශ කරන දේ ඔබට ලැබෙන්න යනවා කියලා දේශනා කරනවා. What scripture did you get that from? කොයි පදෙන්ද ඔබට ඒක ලැබුණේ? Huh? Hello? You're not going to possess it without confession, but you're not going to possess what you confess if it doesn't line up with what God's promised. දැන් දෙවියන් වහන්සේ පොරොන්දු වූ දේ හැරෙන්න ඔබ ප්‍රකාශ කරන දේ ඔබට ලැබෙන්න යන්නේ නැහැ. Now, did God promise you somebody else's wife or දෙවියන් husband? වහන්සේ ඔබට පොරොන්දු වුණාද තව කෙනෙක්ගේ පුරුෂයෙක් හෝ භාර්යාවක් ලබා දෙනවා කියලා? Hello? We had a lady here in Colombo.
කොළඹ නගරෙත් හිටියා කාන්තාවක්. She was telling everybody she was going to get married to me. ඇය කියා සිටියා ඇය මාව විවාහ වෙනවා කියලා. Well, she hasn't. I don't even know whatever happened to her. She don't even come to the meetings anymore. තවදුරටත් ඇය රැස්වීම වලට ආවේ නැහැ. ඇය මාව ලැබුණේ නැහැ ඇයට. Why? Well, because some people rebuked her මොකද මිනිස්යන් ඇයට තරවටු කළා for her foolishness. ඇගේ මෝඩකමට. Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. I had one lady තවත් in Colombo here කාන්තාවක් හිටියා කොළඹ නගරේ. who asked me when I was going to come to her house and marry her. මගෙන් ඇහුවා කවදාද එයාගේ ගෙදරට ඇවිල්ලා එයාත් සමග විවාහ වෙන්නේ කියලා. Huh? Yeah, she wrote me a note. ඇය මට පුංචි තුණ්ඩු කෑල්ලක් ලිව්වා. I never answered it, and so she's never been back to another meeting. ඉතින් මම එයාට උත්තර දුන්නේ නැහැ, පිළිතුරු දුන්නේ නැහැ. අනිත් රැස්වීම වලට එයා ආවෙත් නැහැ. And you got some real weirdos around here ඉතින් ඒ විදිහට අමුතු කාන්තාවලුත් වට because ඉන්නවා. of false teaching. වැරදි ඉගැන්වීම් නිසා. That whatever you confess, you're going to ඔබ possess. ප්‍රකාශ කරන හැමදේම ඔබට ලැබෙන්න යනවා කියලා. You know what the Bible actually says? ඇත්තටම බයිබලයේ කුමක්ද If you believe කියන්නේ? it with your heart, ඔබගේ හදවතින් විශ්වාස now කරලා how can you believe that God's going to give you somebody else's husband or wife when the scripture says that do not covet what belongs to your neighbor? ඉතින් ඔබගේ අසල්වැසියාගේ දේට ආශා කරන්න එපා කියලා බයිබලයේ කියලා තියෙද්දිත් ඔබ කොහොමද කියන්නේ උන්වහන්සේගේ කැමැත්තම තිබෙනවා කියලා තව කෙනෙක්ගේ භාර්යාවක් හෝ පුරුෂයෙක් ලබා ගන්න එක. ඒ දේ ඔබ අදහගන්නේ කොහොමද? I told down in New Zealand නවසීලන්තේ මම කෙනෙකුට කිව්වා that last October God gave me $2 million US. ගිය ඔක්තෝබර් මාසේ දෙවියන් වහන්සේ මට ඇමරිකන් ඩොලර් This මිලියන preacher 2ක් said ලබා to දුන්නා. me, is God telling you to give some of it to me? දැන් ඒ දේශකයා කියනවා දෙවියන් වහන්සේ ඔබට කියනවාද කියලා ඒකෙන් කොටසක් මට දෙන්න I කියලා. said no. මම කිව්වා නැහැ. Glory be to God. Coveting something that belongs to somebody else and expecting God to answer your prayer. ඉතින් තව කෙනෙක්ගේ දෙයකට අපි ආස කරලා Your අපි හිතනවා දෙවියන් වහන්සේ අපේ යාඥාවට පිළිතුරු දෙයි No, කියලා it අපි ain't ඒක gonna ප්‍රකාශ happen. කරා. It ain't going to happen. ඒක එහෙම වෙන්න යන්නේ නැහැ. Hallelujah. Isn't that amazing? ඒක පුදුමයි නේද? Now listen to me. මට හැමකම් දෙන්න. You are teaching what Hindus teach. දැන් හින්දු අය උගන්වන දේ තමයි ඔබ උගන්වමින් සිටින්නේ. Hello? අහගෙන දින්නේ ඔබ. They tell you to draw a picture ඔවුන් කියනවා පින්තූරයක් අඳින්න. and then meditate on the picture ඒ පින්තූරේ භාවනා කරන්න. and confess that's going to be yours. ඒක ඔබගේ කියලා ඒක To බලාගෙන think, ප්‍රකාශ mutter, කරන්න. to say it over and over. වරින් වර විටින් විට දිගටම ඒක කියන්න. And what you're doing is you're transporting your thoughts to somebody else. දැන් ඔබ මොකක්ද It's called කරන්නේ? transcendental meditation. එතන ඔබ කරන්නේ ඔබගේ සිතුවිලි තව කෙනෙකුගේ ජීවිතයට ඔබ පරිවර්තනය කරන එකයි. ඒක භාවනාවක් වගේ දෙයක්. One young lady in Canada told me all she had to do is sit in her room and project her thoughts out to some boy that she wanted to go out with, and he'd call her up and ask her out for a date. ඉතින් ඒ But that's not God. කැනඩාවේ සිටිය කාන්තාවක් ඇගේ කාමරයට ගිහිල්ලා තව එළියේ ඉන්න තරුණයෙක් ගැන සිතුවිලි සිතමින් සිටියා. ඒ පුද්ගලයා ඇය සමග එළියට යයි කියලා. ඉතින් පහවදාම ඒ පුද්ගලයා ආවා ඒව හම්බෙන්න. නමුත් ඒක දෙවියන් වහන්සේගෙන් නෙමෙයි. I had a mother ask me to pray that her son would marry this girl. දැන් මගේ සහෝදරයෙක් හිටියා ඇගේ පුතා මේ සභාවේ ඉන්න තව ගෑන් ළමයෙක්ව විවාහ වෙන්න කියලා යාඥා කරන්න කියලා මට කිව්වා. I said, did God tell you that that was his wife? මම හැව්වා දෙවියන් වහන්සේ ඔබට කිව්වද ඒ පුතාගේ භාර්යාව ඒ තරුණිය කියලා? No. නැහැ. I said, then how can I pray that? එහෙනම් මම කොහොමද ඒකට You're යාඥා කරන්නේ? coveting something that belongs to somebody else. තවත් කෙනෙකුට අයිති දෙයකට ඔබ ආශා කිරීමක් තමයි මේ කරන්නේ කියලා මම කිව්වා. Do you know that that has happened many times in Asia? ඔබ දන්නවද ආසියාවේ බොහෝ Where තැන්වල mothers and fathers had decided who their children are going to marry දෙමව්පියෝම තීරණය කරලා තියෙනවා කවුද ඒගොල්ලන්ගේ දරුවන් විවාහ වෙන්න යන්නේ and කියලා. created a living hell for the person they got married to. දැන් ඒ විවාහ වෙච්ච පුද්ගලයාට ඊට පස්සේ දැන් මම පොළවේ තියෙන අපායක් ඇති කරලා දීලා තියෙනවා. Hello? Why? Because it wasn't God's will. හේතුව ඒක දෙවියන් වහන්සේගේ කැමැත්තම තිබුණ නැහැ. Hello? Witchcraft. ඒක what කොඩිමිනියක් it's called. වගේ. Hallelujah. Glory be to God. You're coveting something that don't belong to you. ඔබට අයිති නැති දෙයක්කට ඔබ ආශා කරනවා. God has given us a blessed life, and it's time
that we start living that way. දෙවියන් වහන්සේ අපට ආශිර්වාදමත් ජීවිතයක් දීලා තිබෙනවා. ඉතින් කාලය ඇවිල්ලා තිනවා ඒ ආකාරයට අපි ජීවත් වෙන්න. You know, there was a guy in Australia. He would run a restaurant. පොත්කුලේ හිටියා භෝජන ශාලාවක් And he අයිතිව. was confessing that he was a millionaire. ඔහු ප්‍රකාශ කරා ඔහු මිලියන ගොඩාක් අයිතිකරුවෙක් පොහොසතෙක් වෙනවා But කියලා. he would go down to the marketplace නමුත් ඔහු ඒ කඩේට ගිහිල්ලා and buy all the vegetables that are just about to go that bad. නරක් වෙන්න යන එළවලු සියල්ල මිලදී ගන්නවා. Take it ඔන්න home, මෙන්න cut the එළවලු. bad part out and cook the rest of it and feed it to the people. දැන් ඒවා ගෙදර ගෙනියලා නරක් වෙච්ච කොටස් අයින් කරලා ඉතිරි කොටස තමයි උයලා මිනිහයන්ට කන්න දෙන්නේ. Was he living like a millionaire? දැන් පොහොසතෙක් හැටියට ඔහු ජීවත් වුණාද? No. He was living like he was in poverty. දුප්පත් කමින් ඉන්නව Now, පුද්ගලෙක් listen හැටියට to ජීවත් me. වුණේ. Your confession and your lifestyle go together. දැන් ඔබගේ ප්‍රකාශ If you're කිරීම confessing one thing with your mouth, your lifestyle is saying something else, your confession is worthless. දැන් ඔබගේ ප්‍රකාශ කිරීමත් ජීවිත රටාවත් එකක් වෙන්න ඕනේ. ඔබ එක දෙයක් ප්‍රකාශ කරලා තව දෙයක් කනුව ඔබ ජීවත් වෙනවා නම් ඔබගේ ප්‍රකාශ කිරීම අපත යනවා. If you're confessing you're healed දැන් ඔබ ප්‍රකාශ කරනවා නම් and ඔබ you're සුවයි going down to කියලා. the doctor's office, ඊට පස්සේ ඔබ දොස්තරගේ your කාර්යාලයට ගිහිල්ලා confession is worthless. ඔබගේ ප්‍රකාශ කිරීම Why? අපත යෑමක්. Because you're sowing two types of seed. You confess with your words and with your lifestyle, your actions. දෙයාකාර බීජ ඔබ වපුරනවා. ඔබගේ වචන වලිනුත් ඔබ බීජ වපුරලා ඔබගේ ජීවිත රටාවෙන් තවත් බීජයක් වපුරනවා. Hallelujah. හාලෙලූයා. Isn't that amazing? See, not just your words, ඔබගේ වචන විතරක් නෙමෙයි your words and your lifestyle. වචනයත් එක්කම ජීවිත රටාවක් තිබෙන්න අවශ්‍යයි. God woke this young man up one night. දෙවියන් වහන්සේක මිනිසෙක්ව And he නැගී said, පිබිදෙව්වා. "Son, කිව්වා පුතා if you're going to confess you're a millionaire, ඔබ ප්‍රකාශ කරන්න යනවා නම් ඔබ මිලියන ගාණක් අයිති පොහොසතෙක් කියලා then you start living like a millionaire. ඔබ පොහොසතෙක් හැටියට ජීවත් වෙන්න පටන් ගන්න. If you're going to confess you're healed and not sick, දැන් ඔබ ප්‍රකාශ කරනවා නම් ඔබ ලෙඩ නැහැ ඔබ සුවයි කියලා then stop taking the medicine and stop go seeing the doctor. දොස්තර මහතා හම්බෙන යන්න එක නවත්තලා බෙහෙත් ගන්න එක නතර කරන්න. Hello? Did you hear what I ඔබ said? අහගෙනද ඉන්නේ මං කියපු එක ඇහුණාද? See, start living what you're confessing, ඔබ ප්‍රකාශ කරන දේට අනුව ජීවත් වෙන්න පටන් and ගන්න. you'll see results in a hurry. මනින්ම ඔබ ප්‍රතිඵල දකින්න යනවා. Hallelujah. හාලෙලූයා. Glory be to God. දෙවියන් වහන්සේට මහිම Hallelujah. වේවා. Now, we are created by God to live in abundance. දෙවියන් වහන්සේ විසින් අපව මවලා තිබෙන්නේ බහුලත්වෙන් ජීවත් වෙන්නයි. Spiritually, ආත්මිකව, mentally, මානසිකව, physically, භෞතිකව, socially, and සමාජීයව materially. සහ ද්‍රව්‍යමයව. How do I know that? කොහොමද මම ඒක Where did දන්නේ? he put Adam and Eve when he created them? දැන් ආදම් ඒවව මවපු වෙලාවේ උන්වහන්සේ කොහෙද වුණ තැබුවේ? Did he put them in the middle of a desert? කාන්තාරයක් මැද්දේද උන්වහන්සේ වුණ තැබුවේ? Well, if that would have been God's will for us to live that way, that's Manang- where he'd have put them. එහෙම ආකාරයට ජීවත් වෙන්න නම් උන්වහන්සේගේ කැමැත්ත ඒ වගේ තැනකයි උන්වහන්සේ උන් දෙන්නම තබන්නේ. See, religion tells you that's the spiritual life, living with nothing. ආගමෙන් කියලා දෙන්නේ මුකුත් නැතුව ජීවත් වෙන එක තමයි ආත්මික හා? ජීවිතය කියලා. Was it a spiritual lifestyle the children of Israel were living in the wilderness? දැන් කාන්තාරයේ ජීවත් වෙනකොට ඊශ්‍රායල් දරුවන් ආත්මික ජීවිත රටාවක්ද වුන් ජීවත් Why වෙන්නේ? were they in that wilderness? ඇයි ඔවුන් ඒ කාන්තාරයේ සිටියේ? Was it so God could make them strong? දෙවියන් වහන්සේට පුළුවන්කම ලැබෙන පිණිස Was දෝන it so he could ශක්තිමත් teach them something? කරන්න නැත්නම් උන්වහන්සේ යමක් ඔවුන්ට What ගොඩනගන was it පිණිසද? for? මොකක් වෙනුවෙන්ද? Rebellion and disobedience. කැරලිකාරකම සහ අකීකරුකම නිසායි. What got Adam and Eve out of that place of abundance? ආදම් ඒව ඒ බහුලත්වයේ ස්ථානයේ ඉවත් කරන්නට හේතු වුණු කරුණ කුමක්ද? Rebellion and disobedience. අකීකරුකම සහ කැරලිකාරකමයි. Now, people went around confessing the blessings
මනුෂ්‍යයන් වටේම ගිහිල්ලා ආශිර්වාදය ප්‍රකාශ but කරනවා. they're living in rebellion and disobedience. නමුත් ඔවුන් ජීවත් වෙන්නේ අකීකරුකමින් සහ කැරලිකාරකමින්. The minute you separate yourself from the body of Christ and form your own little group out here, දැන් ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයෙන් ඉවත් වෙලා ඔබගේම කණ්ඩායමට එකතු වෙන්න ඔබ that ගන්න is not the මොහොතේදී result of the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේගේ පෙළඹීමට අනුව නැතුව That is rebellion and disobedience. අකීකරුකම සහ කැරලිකාරකමක් එතන වෙන්නේ. Hello? අහගෙන දින්නේ ඔබ? Isn't that amazing? ඒක පුදුමයි නේද? Never, කිසි ever විටකත් preach a word that you get from God until it's been confirmed in the mouth of 2 or 3 witnesses. දැන් දෙවියන් වහන්සේගෙන් වචනයක් ලැබිලා තව සාක්ෂිකාරයෝ දෙන්නෙක් තුන් දෙනෙක්ගෙන් ස්ථීරභාවය ලබන්න නැතුව තීරණයක් ගන්න එපා. Hello? Never. කිසි Because විටකත් God said no scriptures for a private interpretation. කිසි විටකත් එක කරන්න එපා. මොකද දෙවියන් වහන්සේගේ වචනේ කියනවා බයිබල් පද තියෙන්නේ No. තමාටම ඕන Don't. විදිහට තේරුම් ගන්න නෙමෙයි. Don't tell the people you got a deep revelation. මනුෂ්‍යයන්ට කියන්න එපා ඔබට ගොඩාක් ගැඹුරු එළිදරව්වක් ලැබිලා තියෙනවා කියලා. If somebody tells you that, run from him. Don't stick around and listen to him. Get out of there. කවුරු හරි ඔබට ඒක කිව්වොත් ඒකෙන් පලා යන්න එතන ඉන්න එපා. Because that's a lie. ඒක බොරුවක් නිසා. No such thing. එහෙම දෙයක් නැහැ. God never reveals anything to just one person. දෙවියන් වහන්සේ කිසිම දෙයක් එක්කෙනෙකුට විතරක් එළිදරව් කරන්නේ නැහැ. He reveals it to the whole body. මුළු ශරීරයටම තමයි උන්වහන්සේ එළිදරව් කරන්නේ. When I start getting this revelation of who we are in Christ and how I live by faith from God, දැන් ක්‍රිස්තුස් වහන්සේ තුල අපි කවුද අපි කොහොමද දෙවියන් වහන්සේ උදෙසා ඇදහිල්ලෙන් ජීවත් වෙන්නේ කියන එළිදරව්ව මට ලැබුණු I වෙලාවේ was in Alaska ඇලස්කා and කියන not one ප්‍රදේශයේ preacher was ඇමරිකාවේ preaching what I got. මට ලැබිච්ච එළිදරව්ව කිසි කෙනෙක් ඒ වෙලාවේ දේශනා කළේ නැහැ. So I finally told God, මන්තිමට මම දෙවියන් වහන්සේට කිව්වා I said, God, I'm not going any farther with this. දෙවිඳුනි මම මේක අනුගමනය කරන්නට යන්නේ නැහැ. It looks to me like I got a private interpretation මට here. පේන විදිහට මේ මටම පුද්ගලිකව මට ඕන විදිහට ලැබිච්ච එළිදරව්වක් වගේ. Unless you confirm this with the mouth of 2 or 3 witnesses, තව සාක්ෂිකාරයෝ දෙන්නෙක් තුන් දෙනෙක් තුලින් මේක ස්ථීර කරනකම් I'm not preaching it. මම මේක දේශනා කරන්නට යන්නේ නැහැ. He said, go to Seattle. සියැටල් කියන So I ඇමරිකාවේ went තව to Seattle ප්‍රාන්තයකට and යන්න he sent කිව්වා. me to the Bible bookstore. මම ගියා බයිබල් පොත් හලකට. He had me pick up books by E.W. Kenyon. E.W. කෙන්යන් I කියන read the books පුද්ගලයාගේ and he's preaching the same thing I was preaching. පොත් ගත්තා. මම ලැබුණු එළිදරව්වෙම දේශනා කරන දේම ඒ පොතෙත් ලියලා තිබුණා. He sent me back to the bookstore. He had me pick up books by Kenneth Hagin and John Osteen and some other people. ජෝන් ඔස්ටින් කියන කතුරුවරයාගේ සහ කෙනත් හෙගෙන්ගේ පොත් අරගන්න කියලා මට කිව්වා නැවත I read ගිහිල්ලා. it. They're preaching the same thing. මම ඒකත් ගිහිල්ලා කියවලා බැලුවාම ඒකේ So I තියෙන්නේ ඒ realized දෙයමයි. I did not have a private interpretation. පස්සේ මට තේරුණා මටම ඕන විදිහට ලැබිච්ච And එළිදරව්වක් then I read the පුද්ගලිකව නෙමෙයි. Bible, the epistles Paul wrote, ඊට පස්සේ මම අපෝස්තුල පාවුල් තුමා ලියපු බයිබලයේ and I කොටස found they කියවුවා. were teaching the same thing the Apostle Paul did. ඒ අපෝස්තුල And so පාවුල් was I. කරපු දේම තමයි එතනත් උගන්වුවේ කියන එක තේරුණා. ඉතින් මටත් ඒකමයි කියලා තේරුණා. So I got up and started preaching it. ඊට පස්සේ Again. තමයි මම ඒක දේශනා කරන්න පටන් ගත්තේ. Whenever I get something new and Hello. nobody else has got it, I just wait on God till He confirms it. හැම මොහොතදීම මට යම් අලුත් දෙයක් ලැබුණාම මම දෙවියන් වහන්සේ තුල බලාගෙන ඉන්නවා උන්වහන්සේ ඒක ස්ථීර කරනකම්. Almost all apostolic preaching in the States ඒ ඇමරිකාවේ අපොස්තලික හැම ඉගැන්වීමක්ම is preaching there is going to be no such thing as a rapture. ඔසවා ගැනීම නැහැයි කියලා දේශනා කරන්නේ ඒ ආකාරයට. Isn't that amazing? ඒක පුදුමයි That නේද? was only taught from a private interpretation. ඒක තනි පුද්ගලයෙකුට ලැබුණු එළිදරව්වක් තමයි ඒ ඉගැන්වීම. Only started 200 years ago අවුරුදු 200කට කලින් ඒක ආරම්භ වෙච්ච එකක්. by a brethren preacher in England ඒ බ්‍රදරන් කියන සභාවක ඉන්න දේශකයෙකුට එංගලන්තේ named Darby. ඩාබී කියලා මිනිහෙකුට ලැබිච්ච දෙයක්. But it wasn't taught by the apostles. නමුත් අපොස්තුලු වරයන් විසින් ඒක උගන්වලා තිබුණේ නැහැ. Hallelujah. Well, if I'm going to teach something, I'm going to definitely make sure it was taught by the apostles.
නමුත් මම යමක් උගන්වනවා නම් මම අනිවාර්යෙන් වග බලා ගන්නවා. And I අපොස්තුල guarantee you, වරයන් not විසින් one of those උගන්වපු දේ. apostles taught you we have no covenant with God. මම හොඳටම දන්නවා එක අපොස්තුලවරයෙක්වත් අපිට කියලා නැහැ අපිට දෙවියන් No. වහන්සේ සමග ගිවිසුමක් නැහැයි කියලා. We're about to have communion. දැන් අපි ගිවිසුම් භෝජනයට සහභාගී වෙන්නයි And the යන්නේ. night they had the Last Supper, ඒ අන්තිම රාත්‍රී භෝජනයේදී Jesus took the cup යේසුස් වහන්සේ කුසලාන රැගෙන and he said, "Here, drink this. උන්වහන්සේ කිව්වා මේක අරගෙන බොන්න. This is the blood of the new covenant මේක මා විසින් සාදන ලද අලුත් ගිවිසුමේ ලේ. that I made with you." ඔබත් සමග සාදන ලද. Hello? Isn't that amazing? ඒක පුදුමයි නේද? Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. And so, when you take part of that communion දැන් ඔබ ඒ ගිවිසුම් භෝජනයට සහභාගී and වෙන you විට believe that junk that you got no covenant with God, දැන් දෙවියන් වහන්සේට කිසි ගිවිසුමක් නැහැ කියන කුණු දේ ඔබ then විශ්වාස you're කරන විට drinking that cup unworthily. ඊට පස්සේ ඔබ නුසුදුසු ලෙස ඒ කුසලානෙට And for බොනකොට this reason, you're going to sleep spiritually. මේ හේතුව නිසා ඔබ ආත්මිකව නින්දටපත් වෙනවා. You're going to die spiritually. ආත්මික And you're going to මැරෙනවා. die physically before your time. කාලෙටත් කලින් භෞතිකවත් ඔබ මැරෙන්න යනවා. Isn't that amazing? ඒක පුදුමයි නේද? Hallelujah. Glory be to God. දෙවියන් වහන්සේට Thank මහිම you, වේවා. Jesus. යේසුස් වහන්සේට ස්තුති වේවා. Hallelujah. හalleluya. Glory be to God. දෙවියන් වහන්සේට මහිම වේවා. Now, a person who is blessed is a child of God. ආශිර්වාද වෙච්ච පුද්ගලයෙක් සිටිනවා නම් ඒ දෙවියන් වහන්සේගේ දරුවෙක්. Go with me to Ephesians 1, verse 3 and verse 6. එපිස 1:3 සහ 6 වෙනි පද බලමු. Blessed be the God and Father of our Lord Jesus Christ, who hath blessed us with all spiritual blessings in heavenly places in Christ. And verse 6, to the praise of the glory of his grace, wherein he hath made us accepted in the beloved. Verse 3 and verse 6. 3 සහ 6 වෙනි පද අපගේ ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිය වූ දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ඉදිරිපිට ප්‍රේමයෙන් ශුද්ධව නොකලල්ව සිටින පිණිස. පස්සේ 6 වෙනි පදේ තමන් වහන්සේගේ කැමැත්තේ ප්‍රසන්නකමේ හැටියට Now, let me ask you a question. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කර්ණ කොටගෙන පුත්‍රයන් වීමට අප පෙර නියම කළසේක. Where are you? ඔබ කොහේද සිටින්නේ කියන ප්‍රශ්නේ මම ඔබගෙන් අහනවා. Huh? Where are you today? අද දවසේ ඔබ සිටින්නේ කොහේද? Where has God placed you when you got born again? ඔබ අලුත උත්පාදන ලැබුවාම කොහේද උන්වහන්සේ ඔබව තැබුවේ? In Jesus Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලටයි. Who's the new covenant with? අලුත් කිවිසුම කා Jesus සමගද? Christ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමගයි. So if you're in Christ, ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල then you නම් got the same covenant ඒ කිවිසුමම ඔබටත් තිබෙනවා. that he's got. උන්වහන්සේට තිබෙන. Isn't that right? You got the same covenant he's got. උන්වහන්සේට තිබෙන කිවිසුමම තමයි ඔබටත් තිබෙන්නේ. And good part about this covenant දැන් මේ කිවිසුමේ තියෙන හොඳම කොටස තමයි is Paul, who wrote Hebrews, said හෙබ්‍රෙව් සුද්ධවන්තයන්ට පවුල් this ලියපු දේ covenant is based on better promises than the old one. දැන් මේ පරණ කිවිසුමට වඩා මේ කිවිසුම වඩා හොඳ පොරොන්දු මත සාදා තිබෙනවා කියන කාරණාව. This covenant don't have no cursing in it. මේ කිවිසුම තුල කිසි ශාපයක් නැහැ. And it don't have no death in it. කිසිම මරණයක් නැහැ මේ කිවිසුමේ. Hello? අහගෙන දින්නේ ඔබ. You're not going to die. ඔබ You're මැරෙන්න just going to be යන්නේ. absent from that body and present with the Lord. දැන් ඔබට වෙන්න යන්නේ මේ ශරීරයෙන් ඔබ ඉවත් වෙලා උන්වහන්සේගේ අභිමුඛයට යන එක විතරයි. You've already died and your life is hid by God in Christ. ඔබ දැනටමත් මැරිලා තියෙන්නේ ඒ නිසා ඔබගේ ජීවිතය ක්‍රිස්තුස් වහන්සේ තුල සංගවා තිබෙනවා. And what's going to happen is you're going to depart this body and be present with the Lord. එතකොට මොකද්ද සිද්ධ වෙන්න යන්නේ මේ ශරීරයෙන් ඔබ අයින් වෙලා දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න යන එකයි. Why? Because you got eternal life. හේතුව ඔබට සදාකාල ජීවනය තිබීම. You've already got it. You're not going to get it when you die. ඔබ මැරුණට පස්සේ ලැබෙන දෙයක් නෙමෙයි ඒක ඔබට දැනටමත් ලැබිලායි He තිබෙන්නේ. that hath the Son hath the life. පුත්‍රයන් වහන්සේ සිටින්නාට ජීවනය තිබෙනවා. Hallelujah. And God said here, දෙවියන් වහන්සේ මෙතන He කියනවා accepts you. උන්වහන්සේ ඔබව පිළිගන්නේ Why? Because you're in the beloved. Who's the beloved? හේතුව ඔබ ප්‍රේමවන්තයාණන් තුල සිටින නිසා. කවුද Jesus. ප්‍රේමවන්තයා? Isn't that right? Jesus. යේසුස් තමයි ප්‍රේමවන්තයා. And so if you're born again, ඉතින් ඔබ අලුත උත්පාදනය you're in කරනවා. Christ ඔබ ක්‍රිස්තුස් වහන්සේ and තුල God accepts you. ඒ වගේම උන්වහන්සේ ඔබ Not පිළිගන්නවා. based on your color,
ඔබගේ පාට අනුව ඒක පදනම් වෙන්නේ. your race or your culture, ඔබගේ ජාතිය හෝ සංස්කෘතිය අනුව. not on your education, ඔබගේ අධ්‍යාපනය අනුව නෙමෙයි. but because you're in Jesus. නමුත් හේතුව ඔබ ක්‍රිස්තුස් වහන්සේ තුල සිටීම. And you're seated right there at the right hand side of the Father. පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ ඔබ උන්වහන්සේ සමග If God was to curse you, දෙවියන් වහන්සේට ශාප කරන්න ඕනේ He would නම් have to turn to Jesus and curse him. යේසුස් වහන්සේ වෙතට හැරිලා ශාප කරන්න අවශ්‍යයි. And He's already done that. ඒක උන්වහන්සේ For it දැනටමත් is කරලා written- හමාරයි. For it is written, මෙසේ ලියා තිබේ. cursed is everyone that hangeth on a tree. ගසක එල්ලන ලද සියල්ලෝ ශාප ලද්දෝයයි ලියා තිබේ. Both the curse and the law finished right here at the cross. ව්‍යවස්ථාවේ ශාපය ඒ කුරුසේදී නිම කළා. It does not go into the New Testament. අලුත් ගිවිසුමට ඒක Old යන්නේ නැහැ. Testament blessings were dependent on your performance. පරණ ගිවිසුමේ ආශිර්වාද පදනම් වී තිබුණේ ඔබ කරන හොඳ දේවල් මතයි. New Testament blessing is based on Jesus' performance. අලුත් කිවිසුමේ පොරොන්දු පදනම් වී තිබෙන්නේ යේසුස් වහන්සේ විසින් කළ දේ When මතයි. Jesus obeyed the law, we were in Him. යේසුස් වහන්සේ ව්‍යවස්ථාවට කීකරු වෙන විට අපි උන්වහන්සේ තුල සිටියා. That's why God sees us ඒක නිසා තමයි උන්වහන්සේ as අපි if we දිහා have never sinned in our entire lifetime. උන්වහන්සේ අපි දිහා දකින්නේ ජීවිතේ කිසි වතාවකවත් පව් නොකළ He ආකාරයකට. sees us holy, උන්වහන්සේ අපව දකින්නේ සුද්ධ අය ලෙස. unblemished, කැලලක් නැති අය. sanctified, පවිත්‍ර කරපු glorified, අය. මහිමවත් කරපු අය sons හැටියටයි. of God. දෙවියන් වහන්සේගේ පුත්‍රයන් හැටියටයි. Hallelujah. හalleluya. Because you're a son, ඔබ උන්වහන්සේගේ පුත්‍රයෙක් නිසා then you have all the blessings in this covenant. මේ කිවිසුමේ තිබෙන හැම ආශිර්වාදයක්ම ඔබට තිබෙනවා. He's already done it. උන්වහන්සේ දැනටමත් ඒක Isn't that කරලා right? තිබෙන්නේ. ඒක Do හරි you have නේද? them? ඔබට ඒ දේ Yeah, you තිබෙනවා. do. ඔව් ඔබට ඒක තිබෙනවා. No, I don't, Brother Howard. ඔබ කියයි නැහැ සහෝදර හාව. Yes, you do. නැහැ ඔබට You got a තිබෙනවා. Bible? ඔබට බයිබලයක් තිබෙනවා Well, they're නම් all there in the Bible. බයිබලයේ ඒක ලියලා තිබෙනවා. But let me ask you a question. නමුත් ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න. What is this word? මොකක්ද මේ වචනය? Seed. බීජයක්. Isn't it right? The sower sows the word, so it must be seed. වපුරන්නා බීජ වපුරනවා කියලා තියෙනවා. ඒ නිසා ඒක බීජයක් විය යුතුයි. So how do you get the blessings? කොහොමද ඔබට ආශිර්වාදය ලැබෙන්නේ? By sowing the seed, බීජය වපිරීම තුලින් and you reap what you sow. ඊට පස්සේ ඔබ වපුරපු දේම can't ඔබ get කපා around it. ගන්නවා. ඒකෙන් ඔබට ඉවත් වෙන්න බෑ. So, what do you want in your future? කොයි වගේ අනාගතයක්ද ඔබට අවශ්‍ය වන්නේ? Well, get in the word වචනයට යන්න. and get what God has promised for you, දෙවියන් වහන්සේ විසින් ඔබට පොරොන්දු වී තිබෙන දේ and ලබා take ගන්න. those seeds and sow them. ඊට පස්සේ ඒව Create your future. අරගෙන වපුරලා ඔබගේ අනාගතය ඔබම නිර්මාණය You කරන්න. can create your future to many good days and spend your days in pleasure and in prosperity දැන් ඔබට පුළුවන් ඔබගේ and long life. අනාගතය යහපත් දේවල් වලින් නිර්මාණය කරන්න ඒ වගේ සඵලත්වයෙන් යහපත් දේවලින් දිගු කාලීන ජීවත් වෙන ආකාරයට නිර්මාණය කරන්න. I have an auntie who died at 138 years old. මට නැන්දා කෙනෙක් හිටියා අවුරුදු 130ක් ගිහිල්ලා තමයි ඈ And මැරුණේ. she was a sinner. ඈ පව්කාරයෙක්ව සිටියා. So if she could live that long as a sinner, ඉතින් පව්කාරයෙක් හැටියට ඈට එච්චර I ought to be කාලයක් able to do that as a saint. ජීවත් වෙන්න පුළුවන් නම් සුද්ධවන්තයෙක් හැටියට Huh? ජීවත් වෙන්න පුළුවන්. You know that my father ඔබ දන්නවද මගේ පියා was having babies at 160? My father was having babies at 160. අවුරුදු 160 දී මගේ තාත්තට දරුවෙක් ලැබුණා. My mama had a Labeno. baby at 90. මගේ අම්මට අවුරුදු 90 දී දරුවෙක් ලැබුණා. My mama's named Sarah, මගේ අම්මගේ නම සාරා. and my father is Abraham. තාත්තගේ නම ආබ්‍රහම්. Well, it must be I'm the seed of Abraham. මොකද මම ආබ්‍රහම්ගේ වංශය නිසා එහෙම වෙන්න ඕනේ. Glory be to God. දෙවියන් වහන්සේට මහිමය වේවා. That's why I tell people when I pray for women to get pregnant. ඒක නිසා තමයි මම යාඥා කරනකොට මේ ගර්භණී වෙන්න අවශ්‍ය කාන්තාවන්ට 3 requirements. කාරණා තුනයි අවශ්‍ය වෙන්නේ. Number 1, you got to be under 90. පළවෙනි එකේ කාරණාව අවුරුදු 90ට අඩුවීම. Number 2, නම්බර 2 you got to be married. විවාහ වෙන්න අවශ්‍යයි. And number 3, නම්බර 3 you got to be saved.
ගැලවීම ලබන්නට අවශ්‍යයි. Why? Because who are the blessings for? මොකද කාටද ආශිර්වාදය The seed of තිබෙන්නේ? Abraham. ආබ්‍රහම්ගේ වංශයටයි. Isn't that right? That's who the ඒක covenant's හරි with. නේද? That's who this covenant's with, is the seed of Abraham. ඉතින් මේ ගිවිසුම හදලා තියෙන්නේ ඒ අය සමගයි. ආබ්‍රහම්ගේ වංශය සමගයි. Now, if Jesus is the seed of Abraham, යේසුස් වහන්සේ ආබ්‍රහම්ගේ වංශය නම් you're born of the same incorruptible seed that Jesus Christ was born of. දැන් යේසුස් වහන්සේ ඉපදුනා වූ කුණු නොවෙන්නා වූ බීජයෙන්ම තමයි ඔබත් Isn't that උපත right? ලබා සිටින්නේ. Jesus is the first fruit. යේසුස් වහන්සේ තමයි ප්‍රථම ඵල හැටියට The සිටින්නේ. first fruit contains a seed මුලින්ම එන ඵලයට බීජයක් අන්තර්ගතයි. that's going to produce the same kind of fruit that's in that first one. දැන් මුලින් ආපු බීජය වගේම තමයි අනිත් ඊට පස්සේ එන හැම බීජයක්ම එකම වර්ගය. And so we're just as much a seed of Abraham today by faith in Jesus Christ as he was. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල ඇදහිලා තැබීමෙන් ආබ්‍රහම්ගේ වංශය හැටියට අපිත් ක්‍රිස්තුස් වහන්සේ වගේම සිටිනවා. And so God is here today. දෙවියන් වහන්සේ Jesus here today. යේසුස් The වහන්සේ Holy Ghost සිටිනවා. is here today. ශුද්ධාත්මය All the වහන්සේ fullness of සිටිනවා. the Godhead right here in this place. උන්වහන්සේගේ මුළු පූර්ණත්වයම මේ ස්ථානයේ දැන් තිබෙනවා. Now we're going to take communion here. දැන් අපි ගිවිසුම් භෝජනයට This morning. සහභාගී වෙන්න යනවා මේ උදෑසන. And everything that you have need of, every blessing is in that table. දැන් ඔබට අවශ්‍ය කරන හැම ආශිර්වාදයක්ම මේ මේසය තුල තිබෙනවා. Every blessing on that table. හැම ආශිර්වාදයක්ම මේ මේසය මත තිබෙනවා. This is the table that he put in the wilderness. දැන් මේ මේසය තමයි උන්වහන්සේ කාන්තාරයේ තැබුවේ. The table is not in heaven, it's here. The Basic- communion table. මේසෙ තියෙන්නේ ස්වර්ගයේ නෙමෙයි මේසෙ තියෙන්නේ ගිවිසුම් භෝජනේ තියෙන්නේ මේ ස්ථානේ මෙතනයි. Where we can sit down at that table and eat whatever we need. අපිට අවශ්‍ය හැම Healing, දෙයක්ම deliverance, prosperity, blessing, whatever it is you need. Salvation for your family, whatever you need. මේ මේසෙ වාඩි වෙලා අපිට ඕන හැම එකක්ම කන්න පුළුවන්. සුවයද, සපලත්වයේද, පවුලේ අයගේ ගැලවීමද. Receive it right here this ආශිර්වාදය. morning when you take the communion by faith. දැන් ඇදහිල්ලෙන් ඔබ මේ වෙලාවේ ගිවිසුම් භෝජනේ කනකොට ඇදහිල්ලෙන් ඒ දේ ලබා ගන්න. How do you do that? කොහොමද ඔබ By ඒක කරන්නේ? believing with your heart හදවතින් විශ්වාස කිරීමෙන් and confessing with your mouth. මුඛයෙන් ප්‍රකාශ කිරීමෙන්. Put your faith to work. Give it a job to do. ඔබගේ ඇදහිල්ලට යම් රාජකාරියක් බාර දෙන්න God- කරන්න කියලා. When I take this bread this morning ස්වාමිනී මේ උදෑසන මම මේ රොටි කනකොට and I drink this wine or මේ this juice, මේ මිදියුෂ පානය කරන විට I'm going to receive my blessing. මගේ ආශිර්වාදය මම ලබා I'm gonna ගන්නට receive my යනවා. healing. මගේ සුවය මම ලබා I'm ගන්නට going to යනවා. receive my deliverance. මගේ මිදීම මම ලබා I'm going ගන්නට to receive යනවා. salvation for my family. මගේ පවුලේ අයගේ ගැලවීම මම ලබා ගන්නට යනවා. And never ask him again to do that. නැවත වාරයක් ඒක කරන්නට කියලා කිසි Praise and විටක thank ඉල්ලන්න him එපා. for it. Give him glory. ඒ වෙනුවට උන්වහන්සේට ස්තුතියි ප්‍රශංසා කරමින් උන්වහන්සේට him for මහිමය it. දෙන්න. Celebrate. ඒක සමරමින් ස්තුති කරමින් අරගන්න. Hallelujah. Glory to God. හාලෙලූයා.